ආයුබෝවන් හැමෝටම Super I English YouTube channel එකට හැමෝම පිළිගන්නවා. මේ වෙනකොට අපි කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවේ non action verb පිළිබඳව. ඉතින් non action verb අපි ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදලා මෙහිදී උගන්වනු ලබනවා. ඉතින් අපි මේ වෙනකොට non action verb වල step 1 එක යටතේ තියෙන කොටස් පිළිබඳව තමයි කතා කරමින් ඉන්නේ. ඉතින් ඔබ ඒ කොටස් නරඹපු නැති කෙනෙක් නම් අනිවාර්යෙන් ඒ පහුගිය කොටස් නරඹන්න. මොකද ඔබට non action verb පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීම සඳහා මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ step 1 එකේ 4 5 6 කියන කොටස් පිළිබඳව. අපි ගිහිල්ලා බලමු මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ඔබට දැන් ස්ක්‍රීන් එකේ දකින්න පුළුවන් step 1 එක යටතේ 4 වෙනි කොටස 5 6 කියන මේ කොටස් ඔබට දකින්නට පුළුවන්. ඒකේ 4 වෙනි කොටස තමයි has been සහ have been කියන එක. ඒකේ සිංහල අදහස වෙලා තියෙනවා, ඉඳලා තියෙනවා, තිබිලා තියෙනවා කියන අදහස තමයි has been have been කියන එකෙන් අදහස් වෙන්නේ. 5 වෙනි කොටස තමයි had been කියන එක. වෙලා තිබුණා, ඉඳලා තිබුණා, තිබිලා තිබුණා කියන එක තමයි ඒ non action verb එකෙන් හැඟවෙන්නේ. ඒ වගේම 6 වෙනි කොටස will have been කියන එක. ඒකේ සිංහල අදහස තමයි වෙලා තියේවි, ඉඳලා තියේවි, තිබිලා තියේවි කියන එක. මෙන්න මේ කොටස් තුන පිළිබඳවම අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ හොඳින් අවධානය යොමු කරමින් මේ පාඩමට ඇහුම්කම් දීලා මේ non action verb කොහොමද නිවැරදි ආකාරයට ඉංග්‍රීසි භාෂාව තුළ යොදන්නේ සහ කතා කිරීමේදී පාවිච්චි කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔබට අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඔබ නිවැරදිව මේක ඉගෙන ගත්තොත්. දැන් ඔබට ස්ක්‍රීන් එක මත පේනවා step 1 එක යටතේ examples කිහිපයක් අපි දීලා තියෙනවා. ඔහු වෛද්‍යවරයෙක් වෙලා තියෙනවා. He has been a doctor. He has been a doctor. මගේ මාමා සඳකඩ පහන ළඟ ඉඳලා තියෙනවා. My uncle has been at the moonstone. My uncle has been at the moonstone. ලිපිය මේසේ උඩ තිබිලා තියෙනවා. The letter has been on the table. The letter has been on the table. ඊළඟට අපි කතා කරමු had been කියන එක. ඔහු වෛද්‍යවරයෙක් වෙලා තිබුණා. He had been a doctor. He had been a doctor. මගේ මාමා සඳකඩ පහන ළඟ ඉඳලා තිබුණා. My uncle had been at the moonstone. My uncle had been at the moonstone. ලිපිය මේසේ උඩ තිබිලා තිබුණා. The letter had been on the table. The letter had been on the table. ඊළඟට අපි බලමු will have been. ඔහු වෛද්‍යවරයෙක් වෙලා තියේවි. He will have been a doctor. He will have been a doctor. මගේ මාමා සඳකඩ පහන ළඟ ඉඳලා තියේවි. My uncle will have been at the moonstone. My uncle will have been at the moonstone. ලිපිය මේසේ උඩ තිබිලා තියේවි. The letter will have been on the table. The letter will have been on the table. හතරවෙනි කොටසේ has been කියන වචනේ අපි පාවිච්චි කරන්නේ ඒක වචන පදයක් වාක්‍යයේ තිබීමේදී. have been කියන එක අපි පාවිච්චි කරන්නේ බහුවචන පදයක් තිබීමේදී. ඒ පිළිබඳවත් ඔබ අවධානය යොමු කළ යුතුයි. දැන් අපි තවත් examples කිහිපයක් අරගෙන බලමු. මේ has been, have been, had been, will have been කියන මෙන්න මේ non action verb පිළිබඳව තවදුරටත් අවබෝධයක් ලබා ගැනීම සඳහා. ඔවුන් පන්තියේ ඉඳලා තියෙනවා. They have been in the class. ගිරවා කූඩුවේ ඉඳලා තියේවි. The parrot will have been in the nest. The parrot will have been in the nest. ඇය හෙදියක් වෙලා තිබුණා. She had been a nurse. She had been a nurse. ඔවුන් වාට්ටුවේ ඉඳලා තිබුණා. They had been in the ward. They had been in the ward. විදුහල්පතිතුමා කාර්යාලයේ ඉඳලා තියෙනවා.
The principal has been at the office. The principal has been at the office. ඔහු ඉංජිනේරුවෙක් වෙලා තියෙවි. He will have been an engineer. He will have been an engineer. මං හිතනවා ඔබට has been, have been, had been, will have been කියන මෙන්න මේ non action verb කොහොමද ඉංග්‍රීසි භාෂාව තුළ නිවැරදි ආකාරයට යොදන්නේ කියන එක පැහැදිලි වෙන්නට ඇති කියලා. ඉතින් දැන් ඔබට පේනවා ස්ක්‍රීන් එක මත එක්සර්සයිස් කිහිපයක් ඔබට ලබා දීලා තියෙනවා ෆිල් කරන්න. දැන් ඔබට පුළුවන් මේ තාක් කාලයක් ඔබ ඉගෙනගත්ත දැනුම අනුව මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න ඔබේ මනස යොදාගෙන. එහෙනම් අපි නැවතත් ස්ටෙප් 1 එකේ 7 වෙනි කොටසෙන් ඊළඟ දවසේ හමු වෙමු. ඔබට සුබ අනාගතයක්.